මට හිතෙන්නෙම අපි මේක කියවන්න ඕනේ යලි මෙවැනි කාරණාවක් මේ රටේ සිද්ධ නොවෙන්නයි. මේ දවස් දෙකකට කලින් අපිත් එක්කම වැඩ කරපු මාධ්‍ය ශාස්ත්‍රයේ තරුණියක් මට කතා කළා. මං ඇහුවා ඇයි ඔයා මේ මුස්ලිම් කාන්තාවෙක් විදිහට ඇඳ පැළඳගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ එයා කිව්වා අයියේ මගේ තාත්තා නැති වුණා. මගේ අම්මා අවුරුදු 10ක් ඇඳේ ඉන්නේ. ඒ නිසා මම ආදරය කරපු මගේ මුළු ජීවිතය දෙවෙනුකොට ආදරය කරපු කෙනා මම අතහැරලා ගියා. මට හොඳ මුස්ලිම් තරුණයෙක් හම්බ වුණා. මං එයා විවාහ වුණා. මම දැන් මුස්ලිම් කාන්තාවක් විදිහට ජීවත් වෙනවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. එතකොට මෙතන ප්‍රශ්න තියෙන්නේ කාටද? මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ටත් නෙවෙයි නං, මුස්ලිම් සහ බෞද්ධ මිනිස්සුන්ටත් නෙවෙයි නං. මේකේ ප්‍රශ්න තියෙන්නේ ඇත්තටම වෙන තැනක පාලන තන්ත්‍රය තුළ. ඒ නිසා මේක හරියට තේරුම් ගත්ත දවසට මේ රටේ ලෝකේ තියෙන හොඳම රට විදිහට තමයි මම නම් දකින්නේ විවිධ ආගම්, විවිධ ජාතීන්, විවිධ භාෂා කතා කරන ලස්සනම රට ලංකාව. මේකේ හැඩේ තියෙන්නේ හිතා ගන්න බැරි හැඩයක්. ඒ නිසා ඒ හැඩේ වටිනාකම පේන්නේ මේ හැමෝම එකතු වෙච්ච වෙලාවටයි. ඒ නිසා විවිධ වෙලාවට විවිධ දේශපාලන මතත් එක්ක ඒගොල්ලන්ට හොඳ වෙනවා, ඒගොල්ලන්ට නරක වෙනවා. ඒ හින්දාමයි මේ පොත කියවන්න ඕනේ යලි මේ රටේ කිසිම එවැනි ගැටලුවක් ඇති නොවන්නට. මොකද ඔබ මම බොහෝ දෙනෙක් දෙමව්පියන් අපේ දරුවන්ගේ ජීවිතවලින්ද වන්දි ගෙවන්න වෙන්නේ එහෙමුණොත්. ඒ නිසා මෙය අප පමණක් නෙවෙයි අපි දන්න කියන හැමෝටම කියවන්නට දිය යුතු සුවිශේෂ විග්‍රහයක්. එහෙමනම් මේ පැමිණි ඔබ තමුන්නාන්සේලා සියලු දෙනා පිළිගැනීමටත් ඊළමක ඇරඹුම පිළිබඳව පැහැදිලි කරන්නටත් මා ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබ අපි හැමෝගෙම ගෞරවාදරයට සෙනෙහසට පාත්‍ර වුණු වයසින් ඉලක්කම් කොච්චර ගියත් හදවතින් තරුණ නේල් කිරියල්ල මැතිතුමන්ට ආයුබෝවන්. මගේ ආරාධනය පිළිගෙන මෙතනට වැඩම කළ සියලු දෙනාම ඉතා ගෞරවයෙන් හා ආදරයෙන් මම පිළිගන්නවා. මෙසේ එන්නට කියලා මම කිව්වේ මම දැක්ක යම්කිසි දෙයක් නිසා. මොකද්ද අපි ඊළම ගැන දන්නේ මේක දෙමළ මිනිස්සු ඇති කෙරුවා, මේක සිංහල මිනිස්සු ඇති කෙරුවා. එහෙම නෑ. ඊළම ඊට එහා ඊළම ඇති වෙන්න හේතුවක් තිබුණා. ඒ හේතුව ගැන ලියපු පොත තමයි මේ. ලංකාවේ මුල් කාලීන ඉතිහාසයත් වර්තමාන ගැටුමට මඟ පෑදූ මූල හේතුන් පිළිබඳව කැමැත්තක් දක්වන පාඨකයින් වෙනුවෙන් මේ පොත ලියා ඇත. මීට පෙර නොයෙක් විවාදයට ලක් වී ඇත. එහෙත් මෙතෙක් පිළිතුරු ලැබී නැති ගැටලු රසකට පිළිතුරු ඇත. සැබවින්ම මෙරට මුල් වාසභූමිය කරගත් වුන් කවුරුන්ද යන ප්‍රශ්නය ඔවුන්ගේ ආගමික, සමාජික හා ඓතිහාසික තොරතුරු ගම්‍යමාන වීම මගින් වත්මන් වාර්ගික ගැටුමේ ආරම්භය පිළිබඳ ප්‍රශ්න වැනි ප්‍රශ්න රාශියක් පැන නගී. අන්තර්ජාතික ප්‍රජාව හැමදාම කරනවා වගේම එම වගකීම සිංහල අපගේ උරමත තබා ඔවුන් එහි නිර්මාපකයන් යයි පවසති. දෙමළ ත්‍රස්තවාදී ගැටුමේ මූලාරම්භය පිළිබඳ ප්‍රශ්නයක්ද වේ. මේ පොතේ පළමුණ අරමුණ වන්නේ දෙමළ ත්‍රස්තවාදයේ මූලය සෙවීමටය. ශ්‍රී ලංකාවේ එකල ජීවත් වී ආදිකල්පිත ගෝත්‍රයක් වූ නාගයන්ගෙන් තමන් පැවතියතයි සමහර දෙමළ දේශපාලනඥයන් පැවසූ බැවිනි. දෙමළ දේශපාලනඥයන් පවසන පරිදි ඔවුන් උතුරු නැගෙනහිර පළාත්වල සැබෑ මුල් පදිංචිකරුවන් නොවන බව ඓතිහාසිකව පිළි නොගැනේ. දෙවන අරමුණ වන්නේ මේ පොතේ වර්තමාන ගැටුමට බලපෑදූ හේතු සාධක පාඨකයා වෙත විස්තරාත්මක ඉදිරිපත් කිරීමටය. එහිදී ක්‍රිස්තුපූර්ව 1505 සිට සිදුවීම් විස්තර කෙරේ. බ්‍රිතාන්‍යෝ ක්‍රිස්තු වර්ෂ 1815 දී දෙමළ ජනතාවගේ හදවත් තුළ අධිමානයක් රෝපණය කළහ. බ්‍රිතාන්‍යයන් දෙමළ දේශපාලකයන් ඉතා සූක්ෂමව ජාතික දේශපාලනයෙන් නිවත් කොට අර්ධද්වීප දේශපාලනය සඳහා යොමු කළහ. එමගින් 20 වෙනි සියවසේ දෙවන දශකයේ සිට දෙමළ ජනතාවගේ සිත් තුළ ජාතිවාදය පිළිබඳ හැඟීම් අවුස්සා බෙරට නිදහස ලැබූ දා සිට තමන්ට වෙන් වූ නිජ භූමියක් ලෙස තම ජනතාව වෙනසෙන ප්‍රදේශය දිනා ගැනීමට ඔවුන් ප්‍රයත්න දැරීය. ඔහු ඊළම සාක්ෂාත් කර ගැනීමට බහුතරයට එරෙහිව සිය ජනතාව ප්‍රකෝප කිරීමටත් රජයට එරෙහිව අවිවාහිත ගැනීමටත් පෙළඹූහ. කාලයාගේ ඇවෑමෙන් එය ත්‍රස්තවාදය දක්වා වර්ධනය විය.
මෙලෙස දේශපාලන වශයෙන් කැළඹීමට ලක් වූ දෙමළ ත්‍රස්තවාදීහු පූර්ව ඓතිහාසික යුගයේ පටන් උතුරු නැගෙනහිර පළාත් වල ජීවත් වූ හා එම පළාත් පාලනය කර සිංහලයන් ඉතිරි කර ගිය ഐතිහාසික සාක්ෂි අතුගා දැමීමට සියලු ප්‍රයත්න දරන්නාහ. මේ කාරණයේදී සොයා ගැනීම හා තර්ක විතර්ක පිළිබඳව අපක්ෂපාතී විනිශ්චයකට එළඹීමට ඒ අවස්ථාව මම පාඨකයාට බහර කරමි. තුන්වැනි කරුණ වන්නේ ශ්‍රී ලංකාවට විසඳාගත නොහැකි තරම් උග්‍රවට දෙමළ ත්‍රස්තවාදී ගැටුමට යොමු කරන්නට දරන උත්සාහය. දෙමළ දේශපාලනයේ බහුතරව සිංහල ජනතාවගේ ආදර සත්කාරය භුක්ති විඳින්න තම ජනතාවගේ සිත් තුළ සිංහලයන්ට එරෙහි මතවාදය බීජ වපුරති. 1983 කළු ජූලිය එහි ඍජු ප්‍රතිඵලයයි. එහිදී සිංහල බහුතරය හැඟුම්බරව ප්‍රතිචාර දැක්වුවාද නැතහොත් එතෙක් හඳුනාගත නොදුටු බලවේගයකට ප්‍රතිචාර දැක්වීමට පෙළඹුණාද යන්න අපි සිත යුතු කරුණකි. දෙමළ ත්‍රස්තවාදී වන දෙමළ පොදු ජාතිකයේ නිර්මාණයක් නොව අධිරාජ්‍යවාදී පාලකයන් විසින් තම දේශපාලන තත්ත්වය හා තරාතිරම රැකගනු පිණිස වෛරය හා ආත්මාර්ථකාමීත්වය මගින් අන්ධ කරවනු ලැබූ දෙමළ දේශපාලනයක් දැන් ඇති කරන ලද්දකි. එසේම ව්‍යාජ සැකසූ න්‍යාය පරම සත්‍යයි හේතු ගන්වා නොමේරු තරුණ පරපුර නොමගේ විය. කුහක දේශපාලනයක යෙදෙන දකුණේ සමහර දේශපාලනඥයෝද කෙස් පැල්ල තර්ක ඉදිරිපත් කරමින් දේශපාලනයේ යෙදෙමින් Tamanගේ තරාතිරම රැක ගැනීමට උත්සුක වූහ. ක්‍රිස්තු වර්ෂ 1505 දී ලංකාවට ගොඩබට පෘතුගීසීහු පන්නා දැමීමට 1658 මෙම දිවයිනට ගොඩබට ලන්දේසු සමත් වූහ. එතැන් සිදු මුහුදුබඩ වෙරළ තීරයේ පාලනය ආරම්භ වූහ. 1796 දී ඉංග්‍රීසි ලන්දේසි පරාජය කළ අතර ක්‍රිස්තු වර්ෂ 1815 දී කන්දොඩුරට ගිවිසුම් මගින් සමස්ත ලංකාව පාලනය තමන් අතට ගත්තා. විදේශිකයින් මෙරටට ගොඩ බසින තෙක් ශ්‍රී ලංකාවේ වාසය කළ උන්ගෙන් 98%ක්ම සිංහල බෞද්ධයෝ වූහ. එහෙත් වර්තමානයේ වන විට තමන් වෙත එල්ල වී ඇති බලපෑම් හේතු කොටගෙන එය 74 දක්වා අඩු වී ඇත. සුළු ජනක වර්ගවල ප්‍රතිශතය කැපී පෙනෙන ලෙස වර්ධනය වීමට විශාල වශයෙන් වගකිව ඇත්තේ බ්‍රිතාන්‍යයන් වග මධ්‍යස්ථ මතධාරියෙකුට ඇඟිල්ල දිගු කළ හැකිය. එහෙත් සිංහල ජනගහන ප්‍රතිශතය අවප්‍රමාණ වීමට තරම් තවත් බොහෝ සාධක බලපා ඇති බව කිව යුතුය. රජය මගින් හඳුන්වා දෙන ලද පුංචි පවුල රත්තරන් වැඩසටහනද වර්ෂ 1971 දී හා වර්ෂ 1989 දී JVP කරුවන් මර්ධනය කිරීම හා ත්‍රස්තවාදීන් විසින් කරන ලද සමූල ඝාතන දේ අතර වේ. අධිරාජ්‍යවාදය සහ සූරා කෑම යන්න ක්‍රිස්තියානි දේශපාලන සංස්කෘතියේ හොඳින් ස්ථාපිත වී තිබේ. බටහිර ලෝකයේ රාජ්‍ය නොවන සංවිධාන දෙමළ ලිජබීමක් ගැන ලෙස නිර්මාණය කරන අතර කරන ලද න්‍යායක් ඉදිරිපත් කළ ඔවුන් ක්‍රිස්තියානි නොවූවන් ක්‍රිස්තියානිට හැරවීමට සහයෝගය දෙති. මොවුන් සැලකිල්ල දක්වන්නේ පල්ලියට පැමිණෙන අනුගාමිකයන්ගේ සංඛ්‍යාව ගැන පමණි. කෙසේ වුවද බටහිර ලෝකයේ තුල පවතින තත්ත්වය ඉඳුරාම වෙනස්ය. උතුරු නැගෙනහිර පළාත්වල සිංහලයන් වාසය කළ බවට ඓතිහාසික සාක්ෂි අතුගා දැමීමට දෙමළ ජාතිවාදී දේශපාලකෝ වෙහෙස දරති. අධිරාජ්‍යවාදී පාලනය යටතේ භුක්ති විඳි සුපිරි තත්ත්වය තවදුරටත් රැක ගැනීමට සියලු ප්‍රයත්න දරන දෙමළ දේශපාලකයෝ තමන්ගේ ජනතාව නොමග යවමින් සිටිති. තමන්ගේ සම්භවයේ සිදුවියේ කොහිදයි සැලකිල්ලට නොගෙන ජනවාර්ගික වශයෙන් පක්ෂග්‍රාහී වූ කණ්ඩායම් වලින් තම රට ආරක්ෂා කර ගැනීමට දකුණේ නැගෙනහිරේ උතුරේ සිට සියලු නායකයන්ට සිය වගකීම ඉටුකිරීමට සුදුසුම කාලය දැන් පැමිණ ඇත. එසේම මෙය තම වෙනස්කම් පසකලා තමන් අතර ඇති එකමුතු බවක් ඇති කරගෙන දෙමළ යනු වෙනුවෙන් ජනවර්ගයන් නොව ඈත අතීතයේ සිටි පරිදි තමන්ගේ කොටසක පිළිගැනීමට සිදු වනු ඇත. මෙරටේ සහජීවනයේ පහසකට දමා වාර්ගිකව බෙදීමට ඇතිකද බොහෝ විට වගකීවේ ඇත්තේ අපේ අධ්‍යාත්ම ක්‍රමයයි. අපේ අධ්‍යාපන ක්‍රමයේදී මෙතන මේ බව මම හිතන්නේ මෙතන මූලාතන සිටින මහතුරුත් මට විරුද්ධ වේවි. ඒ විරුද්ධුනත් මට කියන්න තියෙන දේ මම කියන්න ඕනෙන්ද මම හිතනවා මේ රටේ අපිව බෙදුවේ අපේ අධිරාජ්‍යවාදී අධ්‍යාපන ක්‍රමය. අපිට මේ රටේ බෞද්ධ පාසල් පිරිවෙන් පාසල් අයින් කළ බෞද්ධ පාසල් කතෝලික පාසල් මුස්ලිම් පාසල් දෙමළ පාසල් කියලා පටන් ගත්තා. මේකේ අපි අවුරුදු 18ක් ඉගෙනගෙන අවුරුදු 18කට පස්සේ අපිට කියනවා එක්කහුව වෙන්න කියලා. ඉතින් බෙදීම පටන් ගත්තේ කොහෙද? බෙදීම පටන් ගත්තේ පොඩි කාලෙදිමයි. අපි එකට ඉගෙන ගත්තා නම් එකට හැදී වැඩුණා නම් එකට හිටියා නම් අපි ඔක්කොමලා සමාජයට එන්නේ
සංහිඳියාවෙන්. ඒ සංහිඳියාව නැති වෙලා තියෙන්නේ මෙතනින්. මම හිතනවා අපේ සියලුම පාසල් වර්ගවාදී නොව ආගමිකවාදී වන නැතිව සියලුම ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව සියලු පාසල් පවත්වනවා නම් අපිට මේ ගැන සතුටු විය හැකි ප්‍රතිඵලයක් අවුරුදු 15කින්වත් ලබා ගන්න පුළුවන් වේවි කියලා. ඒ මොන්ටිසෝරියේ ඉන්න දරුවා ආපෝස්ත සාමාන්‍ය පෙළ විභාගෙට ගත්තාම ඒ දරුවා එතකොට එන්නේ සමු සමාජයක් එක්ක හැදිලා. ඒ සමාජයෙන් එයා පිටපණින්නේ නැහැ. ඊළඟට මට අවසාන වශයෙන් කියන්න පොඩි කතාවක් තියෙනවා. මම දකිනවා පත්තරවල බොහෝ විට මේ දවස්වල රජයට දොස් කියනවා කැලෑ කපනවා කියලා. මේ කැලෑ කපන්න පටන් ගත්තේ අද ඊයේ නෙමෙයි. 1875 ඉඳලා සුද්ධ තේ වැවීමත් එක්ක. හැබැයි ඒ කැලෑ කැපුවේ යම්කිසි ප්‍රගතියක් සඳහා. ඩී.එස්. සිරණග මහත්තයත් අම්පාර පැත්තේ එහෙම් පිටිප කැලෑ කැපුවා. එතකොට රත්නපුර දිස්ත්‍රික්කයේ උඩවලවේකට කැලෑ කැපුවා. මේ කැපුවේ යම්කි සංවර්ධනයට. හැබැයි දැන් කැලෑ කපන්නේ මොනවටද? අපිට මතක තියාගන්න ඕනේ 2015 129ක් තිබිච්ච වනගහනය අද වෙනකොට 16.7කට අඩු වෙලා තියෙනවා. මේකට හේතුව රජයටම කියන්නේ මේක හැම අපි කියනවා අපි වත්තේ කොස් ගහක් හිටවනවා. ඒක කපන්න පුළුවන්ද අපිට? නෑ පර්මිෂන් ගන්න ඕනේ. ඉතින් එහෙම තියෙද්දි මේ රටේ මේ වෙන විනාශයක රජය හොඳින් හෝ නරකින් ක්‍රියාකටයුතු කළා අපිට ජීවත් වෙන්න හුස්ම ගන්න තියාගන්න. මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ රටේ කිසිම සංවර්ධනයක් කරන්න එපා. මේ රට එහෙම්මම තිබිච්චදින්. හැබැයි ගස් වැවෙන්න අරින්න අවුරුදු 10කදී පිට රට ඉන්න අය ඔක්සිජන් ලබා ගන්න මේ රටට අනන්තවත් පැමිණේවි. එය අපේ දියුණුවයි. සුබ දවසක් වේවා. බොහොම වටිනා කතාවක්. එතුමන්ට ජවය ශක්තිය ලැබෙන්නේ කියලා ওই දයත් එකතු කරලා තව හොඳ අක්කොල සන්නාදයක් ලබා දෙමු. බොහොම සතුටින් ඉන්න වෙලාවක් නීල් කිරියල්ල මහත්මයා. මේ රටේ පුරාවිද්‍යාව සම්බන්ධයෙන් අපි සියලු දෙනාගේ ගෞරව බහුමානයට ලක් වුණු මහාචාර්ය රාජ් සෝමදේවයින්ටයි මේ ආරාධනාව පැමිණි ඔබ තමුන්නාන්සලා අමතර හැටියට. මුලසනාරෝඩ මානවී විමල රතන නායක හමුදුරන් වහන්සේගෙන් අවසරයි නීල් කිරියල්ල මැතිතුමනි සූර්ය ගුණසේකර මැතිතුමනි ඒ වගේම සභාවේ සිටින මහත්මීනි මම නීල් කිරියල්ල මහතාගේ පොත ගැන මුකුත් කියන්න අදහස් කරන්නේ නැහැ. මොකද මේ පොත දැන් තියනවා ගන්න. ඉතින් ඒක අරගෙන අපි කියවලා ස්වාධීනව ඒකේ තියෙන කරුණු මැන ගැනීම අපි කාගෙත් වගකීමක්. නමුත් මම මේ අවස්ථාවේදී කල්පනා කළා තම කෙටි අදහස් කීපයක් කතා කරන්නට ඒ පොතට පසුබිම් වුණු හේතු යුක්තීන් ගැන. කිරියල්ල මහත්මයා එතුමාගේ කතාවේදීත් මතක් කළා මේ ඊටම සංක්ෂිප්ත වශයෙන් මේ පසුගිය අවුරුදු 30ක පමණ කාලය තුල මේ රටේ සියලුම දෙනා අත්විඳපු ඒ භයංකර අත්දැකීමට ඒක නිර්මාණය වීමට හේතු වුණු හේතු සාධක තමන්ගේ පොතේ දීර්ඝ විස්තර කරපු දේ බොහොම සාරාංශ සහගතව කිව්වා. ඉතින් ඒකම අසංගත් කිව්වා නිවේදනය කරන වෙලාවේ මේ පුරාවිද්‍යාව ඉතිහාසය මේකේ තියෙන සම්බන්ධතාව ගැන. ඇත්තම අපි දන්නවා මේ ඊළම කියන අදහසට පරිණාමීය අවස්ථා දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා. එකක් මේ බටහිර ජාතීන් විශේෂයෙන්ම 1505න් පස්සේ පෘතුගීසි ජාතීන්, ලන්දේසි ජාතීන්, ඊට පස්සේ බ්‍රිතාන්‍යයන් මේ අවුරුදු දහස් ගණනක් තිස්සේ මේ රටේ ජීවත් වෙච්ච අපේ ජනවාර්ගික විවිධත්වය බෙදීම සඳහා හිතාමතාම දේශපාලනික වශයෙන් කටයුතු කරපු ආකාරය. දැන් අපිට පේනවා අපේ ආසන්නතම භූමි ස්කන්ධය දකුණු ඉන්දියාව. එතකොට අපි ඉතිහාසය ඉගෙන ගන්නේ දකුණු ඉන්දියාවේ උඩින් පැනලා ගිහිල්ලා කිලෝමීටර් 2-3000ක් එහා පැත්තේ තියෙන උතුරු ඉන්දියාවත් එක්ක අපි තිබිච්ච සම්බන්ධතාව ගැන. ඒතර ඕනෑම පොඩි ළමයෙකුට තේරෙනවා මේක ඓතිහාසික වශයෙන් උත් යම්කිසි වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා කියලා. මම එක කාලයක් විශේෂ කාර්යයකට මන්නාරමේ මාස 10ක් විතර ගත කළා. නිවාසිකව. ඉතින් මට හම්බුණා තලේ මන්නාරමට ගියාම චිත්‍රපටි බලන්න ඉන්දියාවට යන මිනිස්සු.
තාමත් ඉන්දියාවට ගිහිල්ලා චිත්‍රපටි බලලා ආපහු මන්නාරමට එනවා. මම මේක කියන්න උත්සාහ ගත්තේ අපි භූගෝලීය වශයෙන් කොච්චර කිට්ටුවන්තවද ජීවත් වෙන්නේ. එහෙව් තත්වයක් යටතේ අපිට දකුණු ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර දීර්ඝ කාලයක් තිස්සේ සංස්කෘතික සම්බන්ධතාවක් තිබුණා. නමුත් අපි දකුණෙන් ආපු ඔක්කොම දැක්කේ සොලීන් හැටියට. චෝල කියන වචනේ සොලී කියන වචනේ හදන්නේ. මොකද අපිට එක කාලයකදී මේ මාතොට වරායේ වෙළඳ ඒකාධිකාරිය බෙදා හදා ගන්න අපිට නිතරම දකුණු ඉන්දියානුවන්ගේ සටන් වලට කරදරකාරීකම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔය හැම කෙනෙක්ම දැන් අපේ ප්‍රධානම චරිතයනේ එලාල කියන චරිතයත් වෙළඳ නායකයෙක් හැටියට විශාල නැව් හමුදාවක් හිමි වෙළඳ නායකයෙක් හැටියට තමයි ඉන්දියානු සම්භාව්‍ය සාහිත්‍යයේ ඒ කාලේ හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට ඔහු අපේ රටේ දේශපාලනයට ඇඟිලි ගැහුවේ දේශපාලනයට ඇඟිලි ගැහුවා වගේ තමයි අපිට පේන්නේ. නමුත් ඔවුන්ට උවමනාවනේ මාතොට වරායේ ආධිපත්‍ය අයත් කරගන්න. මොකද මේ වෙළඳාම වඩා සාර්ථකව කරන්න නම් මාතොට වරායේ ආධිපත්‍ය හිමි කරගන්න ඕන. ඒතර අපි දන්නවා මේ මාතොට ඉඳලා කිලෝමීටර 1000ක් විතර එහැයින් 1000කුත් නෑ මට හිතෙන්නේ 600ක් විතර එහැයින් පට්ටනම් කියලා වරායක් තිබුණා. මුසිරිස් කියලා ග්‍රීක ජාතිකයන්ගේ සඳහන් මේ වාර්තාවල සඳහන් වෙනවා. මේ පට්ටනම් වරාය බටහිර වෙළඳාමට ඍජුවම සම්බන්ධ වෙච්ච වරායක්. දැන් මේ වරායවල වලට ගියේ අපේ සිංහල නාවිකයෝ ගැන අපේ සෙල්ලිපිවල තියෙනවා. බෝජ කටකයට යාත්‍රා කළ නාවිකයෙක් ගැන සෙල්ලිපියක තියෙනවා. බෝජ කටක කියන්නේ බ්‍රෝජ් අද ගුජරාට්. එතකොට ඒ වගේම බෙරිගාසා වගේ නම් වලින් අපේ සෙල්ලිපිවල තියෙනවා. ඉතින් ওই පට්ටනම් වරායටත් ගමන් කරපු වෙලෙන්දෝ ගැන අපේ සෙල්ලිපිවල තියෙනවා. ඉතින් නිරන්තරයෙන් අපි ගනුදෙනු කළා මේ අයත් එක්ක. සම්බන්ධතාවක් තිබුණා. අනුරාධපුරයේ අබේගිරි විහාරයේ තියෙන භූමියේ එක තැනක ගලක තියෙන මීට අවුරුදු 2300කට උඩදී කොටපු සෙල්ලිපියක්. මේ සෙල්ලිපියේ තියෙන ඔක්කොම අය දෙමළ අය. දමෙඩ නවික කියන වචනේ දෙමළ නාවිකයෝ. දමෙඩ සමන කියන්නේ නිත්‍ය වශයෙන්ම ජෛන පූජකෙක්. දෙමළ ජාතික ජෛන පූජකෙක්. මේ ළඟදී මගේ පොතක් මේ දවස්වල මම ලියමින් ඉන්නවා. මේ ළඟදී මම පරීක්ෂා කරනකොට මට හම්බුණා දකුණු ඉන්දියාවේ එක්තරා සෙල්ලිපියක්. ඊල කුටුම්පිකන් කියන වචනේ තියෙනවා. ඊල කිව්වේ සිහල කියන වචනේ. අපේ රටේ කවුරු මොනවා කිව්වත් අපේ රටේ ඉස්සෙල්ලාම ඇඳින්නේ සිහල දීප කියන නමෙන්. සිහල දීප. ඕක තමයි විවිධ රූප වලින් සෙයිලාන්, සෙරන්දිප්, සෙරන්ඩිපිටි වගේ වචන හැදිලා ගියේ. ඒ සිහල කියන වචනේ තමයි ඊල කියලා දෙමළ භාෂාවෙන් ලිව්වේ. ඒත් ඊල කුටුම්පිකන් කියලා කියන්නේ කුටුම්බිකයා කියන එක. ගෘහපතියා. අපේ සෙල්ලිපිවල ගෘහපතියෝ ගැන සඳහන් වෙනවා. මේ ඊල කුටුම්පිකන් කියන ඒ ලංකාවේ ගෘහපතියා දකුණු ඉන්දියාවට ගිහිල්ලා ජෛන පූජකවරුන්ට ගල් ගුහාවක් පූජා කරපු බව සෙල්ලිපි සඳහන් කරලා තියෙනවා. මම මේ කිව්වේ අපි මේවා දිහා බොහොම විවෘතව බලන්න අවශ්‍යයි. බැලුවහම අපිට පේනවා අපි දීර්ඝ කාලයක් තිස්සේ අපි දකුණු ඉන්දියාවත් එක්ක දෙමළ භාෂාව කතා කරන අයත් එක්ක එහෙම අමනාපයක් අපේ තිබුණේ නැහැ. අපේ විරුද්ධකමක් තිබුණා. ඒගොල්ලෝ ඇවිල්ලා මේ අපේ තියෙන ක්‍රියාකාරීත්වයට ඇඟිලි ගහනවාට. ඒ කියන්නේ අපේ වෙළඳාම වෙළඳ කටයුතු අපි නිදහසේ කරගෙන ගියා. දැන් එලාල තමයි දිගු කාලයක් මේ රටේ හිටියේ. ඊට කලින් සේනගුත්තිකලා වගේ අය ඇවිල්ලා ටික කාලයක් හිටියා. බලන්න සේනගුත්තික අස්ස වෙලෙන්දෝ හැටියට හඳුන්වන්නේ. කියන්නේ ඒගොල්ලෝ වෙලෙන්දෝ. වෙලෙන්දෝ දේශපාලනයට එක අවස්ථාවක් තියෙනවා. ඒගොල්ලෝ අවස්ථා දේශපාලනයට වෙලෙන්දෝ එන්නේ රට පාලනය කරන්න නෙමෙයි. වෙළඳාම කරගෙන යන්න. ඒ යථාර්ථයන් අපි දැනගන්න ඕනනේ. ඉතින් මේ සේනගුත්තිකලත් මේ රටට ඇවිල්ලා මේ බලය පැහැරගන්නේ ඔවුන්ට මේ වෙළඳ ඒකාධිකාරය පවත්වාගෙන යන්න තියෙන උවමනාව නිසා. ඉතින් මේ ඉතිහාසයේ පුරාම ওই වගේ දිගින් දිගටම තියෙනවා. දැන් මට මතකයි මට හිතෙන හැටියට අමණ්ඩගාමිනී අබේ හරි මහාචූලී මහතිස්ස හරි ඒ රජතුමා ඊටාම හොඳ බෞද්ධ අනුග්‍රහක රජ කෙනෙක්. එතුමා ගැන කියනකොට අට කතාවෙත් සමන් ටීකාවෙත් මහාවංශ ටීකාවෙත් තියෙනවා. එතුමාගේ දේවිය දමිල දේවී. දමිල දේවී කියලා බොහෝම රූමත් දෙමළ දේවී විසුණු වහන්සේ කෙනෙක් රජුරුවන්ගේ එක බිසවක් හැටියට කටයුතු කළේ. ඒ නිසා අපි විවෘතව බැලුවොත් දකුණු ඉන්දියාවත් සමග අපි හුඟක් සංස්කෘතික ගනුදෙනු පවත්වාගෙන ගියා. සංස්කෘතික හෝමාරුකම් අපි ඇති කරගත්තා. අදටත් එහෙමයි.
අදටත් අපි ඒ වගේ එහෙම සම්බන්ධතාවක් ප්‍රේමනාප භාවයක් Hindu සංස්කෘතිය සමග අපි තියෙන අපි කී දෙනෙක් කෝවිල් වලට යනවාද? ඒවට ගිහිල්ලා බාරහාර වෙනවද? පන්සල් වල කීප පළක් ඉන්නවනේ Hindu දෙවිවරු. ඉතින් ඒවා ඔක්කොම අපි සංස්කෘතික වශයෙන් බෙදා හදාගත්තා. නමුත් අපේ නීල් කිරියල්ල මහත්මයා ඊටාම නිවැරදිව පෙන්වලා දෙන ආකාරයට මේ සම්ප්‍රදායික නිජබිමක් පිළිබඳ මතවාදයක් ගොඩනගලා මේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ සුහදව ජීවත් වෙච්ච මිනිස්සු අතර බෙදීමක් ඇති කරන්න මහන්සි ගත්තේ. ඒකට වග කියන්න ඕනේ දේශපාලකයෝ එක පැත්තකින්. ඊළඟට වග කියන්න ඕනේ දෙමළ උගත්තු. මේ දේශපාලඥයන්ගේ මතේම ගත්ත දෙමළ උගත් පිරිසක් ව්‍යාජ ඉතිහාසයක් රචනා කළා. 1970 ගණන් වල ඇහුවා ඉතිහාසයෙන් මොකද කරන්න පුළුවන්. ඒ අහපු ප්‍රශ්නේ ප්‍රතිවිපාක දැන් මේ සමාජයේ විදිනවා. මම දැක්කා එක්තරා වැඩසටහනක නිවේදකෙක් පාරයි ඉඳගෙන පාරේ යන අයගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද අහන්නේ ලංකාවට බුද්ධ ධර්ම ගෙනාවේ කවුද? කීප දෙනෙක්ම ඒකට උත්තර දුන්නේ නැහැ. ඒකට එක එක විකාර අදහස් තමයි කිව්වේ. ඒක ඒගොල්ලන්ට තේරුනේ නැහැ කවුද. ඒ කියන්නේ මම කියන්නේ රටක් ඉදිරියට යන්න බෑ ඔවුන්ගේ ඉතිහාසය උන් දන්නේ නැහැ. ඉතිහාසය තමයි පුරවැසි භාවයකින් පුරවැසි අනන්‍යතාවකින් සකස් කරන්නේ. ඓතිහාසික සමාජයකට පවතින්න පුළුවන් කමක් නැහැ. අපි පුරවැසියන් හැටියට අපි කවුද? අපේ වගකීම කුමක්ද කියන එක අපිට තේරෙන්නේ. අපි ඓතිහාසික සමිඥානතාව අපතුල තිබුණා නිවැරදි ඉතිහාසය. ඒ නිසා මේ දේශපාලන ස්තරයට තේරුම් නැහැ මේ ඉතිහාසය සමාජයකට උගන්වන්න ඕන කියන එක වැදගත්. ඒකට සරල උදාහරණයක් ගන්නවා. එක්තරා අවස්ථාවක ඉන්දියානු රජය ඉන්දියාවට ඉතිහාසය ගැනීම සඳහා පරීක්ෂා කිරීමට රාජ්‍ය මට්ටමේ කමිටුවක් පත් කළා. ඒ වගේ විශාල රාජ්‍යයක්. ඒ කමිටුව තමන්ගේ වාර්තාවේ හැඳින්වීම එළියලා තියෙන එක වැදගත් අදහසක්. ඕන් කියනවා අපි ඉන්දියාවට ඉතිහාසය උගන්වන්නේ ඇයිද අපි වටහාගෙන තියෙනවා. අපි ඉන්දියාවට ඉතිහාසය උගන්වන්නේ ඉන්දියානු ව්‍යවස්ථාවේ ඉන්දියානු පුරවැසියයි හඳුන්වා තිබෙන තැනැත්තා ගොඩ නැගීම සඳහා. එතකොට ඒ වගේ ලොකු රාජ්‍යයක් විවිධ භාෂා කතා කරනවා. ඉන්දියාවේ මිය යමින් තිබෙන භාෂා තිබෙනවා 200 ගණන්. 1920 ගණන් වල ඒ පිළිබඳ ඉන්දියා රජයේ සමීක්ෂණයක්. සමහර භාෂාවල් අද වෙන කතා කරන්නේ එක්කෙනා. ඒ තරම් විවිධතාවක් තිබෙන රටක් ඒ රටට ඉතිහාසය උගන්වන ඉතිහාසයේ ස්වභාවය සහ ඉතිහාසය උගන්වන්නේ ඇයි කියන එක පිළිබඳ නිශ්චිතතාවක් තියෙනවා. දැන් කිරියල් මහත්මයා අධ්‍යාපනය ගැන කිව්වම මම සම්පූර්ණ එකමයි. මමත් ඉන්නේ ඒ ස්ථානයේ. අපේ පාසල් වල ඉතිහාසය උගන්වන්න තියෙන සතියට කාලච්ඡේද දෙකයි පීරියඩ්ස් දෙකයි. ඒක කාලච්ඡේද 3ක් කරන්න අපි ඉල්ලීමක් කරා. මේකට යහපත් ප්‍රතිචාරයක් ලැබුණා. එතකොට අපි පාසල් වල මොනවද උගන්වන්නේ? අපි විද්‍යාව උගන්වන්න මහන්සි වෙනවා. හොඳයි ඒක වැරදක් නැහැ. විද්‍යාව උගන්වනකොට අපි හිතනවා එක්ක දොස්තර මහත්තයෙක් වෙයි එහෙම නැත්නම් අඩු ගානේ බෙහෙත් කවලම් කරන්නත් යවන්න පුළුවන්. එහෙම නැත්නම් අපි විද්‍යාවට යන්න බැරි නම් අපි වාණිජය උගන්වනවා. ගණකාධිකාරීවරයෙක් කරන්න බැරි නම් මේ මනුස්ස ළමයා අඩු ගානේ සමුපකාරක බිලියන්වත් යවන්න පුළුවන් කියලා හිතාගෙන ඒකට පොළොව. කොයි දෙමව්පියද ඉතිහාසය උගන්වන්නේ? ඉතිහාසය උගන්වන්නේ ඇයි කියලා අපිට හැඟීමක් තියෙනවා. එහෙම මොකවත් නැහැ. ඒතර රටක සමාජයක ඉතිහාසය උගන්වන්න මිනිස්සුත් එක්ක අපි කොහොමද මේ රට ගෙන්නන්නේ? ඉතින් මේ ඔක්කොම කරුණු එන්නේ එක තැනකින්. ඊළම පිළිබඳ සටන වෙන්න පුළුවන්. මේ රට සංවර්ධනය කරන්න මහා විශාල දැවැන්ත අදහස් දෙනවා. ඒ ඇවිල්ලා වැඩි කාලයක් තියෙන ඒවා නැරිලා යනවා. ඇයි මේක කරන්න බැරි? මොකද රටේ පුරවැසියන් තනලා නැහැ. අලුතෙන් ගේන කෝච්චි පෙට්ටියක මේ ඔබ සතු දීපල්ලක කියලා ලේබල් එක ගහලා පීල් එක දැම්මම ෆෑන් එක ගලවගෙන යනවා. ඔබ සතු දීපල නෙමෙයි. ඔෆිස් එකේ නම් කොහොම හරි ෆොටෝකොපි කොළ පැකට් එක හරි පන්නගෙන යන්න බලන්න. ඒක කරන්න බැරි නම් මේ මල්ලත්තක් හරි කඩාගෙන යන්නවත් ඉතින්. මේ පුරවැසියොත් එක්ක අපිට රටක් ගෙනියන්න පුළුවන්කම් තියෙනවා. මොන මහ ලොකු කතන්දර කිව්වා. ඒ නිසා අපිට කරන්න ලොකු වැඩ කොටසක් තියෙනවා. ඉතින් මේ නීල්ගිරියල් මහත්මයා මේ ඊළමක සිහිනය කියන පොත ඉතාම සරලව සහ ඉතාම විවේචනාත්මක හේතු යුක්තියෙන් පහදන්න ලොකු මහන්සියක් කරන් තියෙනවා. මට පේන හැටියට ඒක 100%ක්ම සාර්ථකයි මේ මහත්මයාගේ මට්ටම අනුව. ඉතින් මම හිතනවා මේ වගේ පොත් තමයි අපි සමාජයට ගේන්න ඕන. මොකද ඔළුවට වද දෙන්නේ නැතුව සරලව වෙච්ච දේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ඊළම් සිහින ඇති වෙන්නේ හිණ දකින්න
මේ විද්වතුන් හුඟක් වැඩ කළා. ක්‍රියාල මහත්මයා කිව්වා වගේම මේ නාග කියලා ගෝත්‍රයකින් උතුරේ ජන කණ්ඩායම පැවතගෙන එනවා කියලා විශාල මිත්‍යාවක් නිර්මාණය කළා. ඉතින් දැන් මම පහුගිය දවස්වල දැක්කා මේ නාග කියන ගෝත්‍රය ඇසෑම් වල ඒගොල්ලෝ තායිලන්තයේ පැත්තේ අධික ආසියාවේ පැත්තේ සම්භාවයක් තියෙන ජන කණ්ඩායමක් නියෝලිතික යුගයේ අවම වශයෙන් මීට අවුරුදු 9000කට උඩදී ඔවුන් ඇසෑම් කඳුකරයට තල්ලු වෙලා ගිය බවට සාක්ෂි තියෙනවා. මේ නාගවරු ඊට පස්සේ පසු අවස්ථාවක ක්‍රමයෙන් තල්ලු වෙලා බෙන්ගාලයේ පැත්තට ආවා. බංග්ලාදේශ නෙමෙයි ඒ කාලේ බෙන්ගාලය කියලා කියපු කොටසට තල්ලු වෙලා ආවා. එතකොට ඒ අය අග්නිදිග ආසියාවටත් ගියා. ඒ වගේම ලංකාවට සංක්‍රමණය වුණා. මොකද නවශිලා යුගයේදී ලෝකේ පුරාම මිනිසුන් සංක්‍රමණය වුණා. දැන් අපි අපේ ගෙවල් වල හදන සුනකයා ගැන කතා කරමු. මේ සුනකයා ගෘහස්ථිත සුනකයා. කැනිඩ් ෆැමිලියාරිස් කියන සත්ව විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන සතා. මේ කැනිඩ් ෆැමිලියාරිස්ලා කැලෑබල්ලෝ ගෘහස්ථිත කරන්න කලින් ලංකාවේ කැලෑබල්ලෝ නැහැ. හැබැයි අපේ රටේ සුනකයෝ ඉන්නවා. එතකොට බලංගොඩ මානවයා අපි කවුරුත් අහලා තියෙනවා පීපී ධර්මවිදුල මහත්මයා 1950 ගණන් වල සොයාගත්තේ. දැන් උඩවලේ කැලේ ඇතුලේ බෙල්ලම්බිඩි පැලැස්ස තියෙන්නේ. බලංගොඩ එහෙන් තමයි හොයාගත්තේ. මේ බෙල්ලම්බිඩි පැලැස්ස හාරනකොට එතන තිබිලා හම්බුණ බල්ලන්ගේ කටු. බැලුවාම මේ බල්ලෝ ගෘහාශ්‍රිත බල්ලෝ domesticated dogs. කාලය බැලුවාම අවුරුදු 6500යි. එතකොට ලංකාවේ ගෘහාශ්‍රිත නොකරපු බල්ලෙක් මීට අවුරුදු 6500කට කලින් අපේ රටේ ඉඳලා තියෙනවා. මේ අපේ බල්ලා අපි දකින මේ සුනකයා අග්නිදිග ආසියාවේ ගෘහාශ්‍රිත කරනවා. ඒ ජර්මන් ෂෙෆර්ඩ් වර්ගයට අයිති බල්ලෝ වෘකයන්ගෙන් ග්‍රේ හවුන්ස්ලා ග්‍රේ වුල්ෆ්ලාගෙන් තමයි යුරෝපයේ ගෘහාශ්‍රිත කරන්නේ. නමුත් අපිට හිටපු සුනකයෝ ඔක්කොම මේ ආසියාවෙන් ආපු සුනකයෝ ඒගොල්ලන් ගෘහාශ්‍රිත කරේ අවුරුදු 12000යි 9000යි අතරේ. 6500 දී අපේ රටේ සුනකයෙක් ඉන්නවා කියලා කියන්නේ සුනක කටු හම්බෙලා තියෙන්නේ බල්ලෝ මේ රටේ ඉන්නවා. ඉතින් බල්ලෝ මේ රටට ආවේ මිනිස්සුත් එක්ක. ඒ නිසා ඊට පුරාණ කාලෙක ඉඳලා අපි හිතාගෙන ඉන්නේ මේ ආර්යයෝ කියලා කණ්ඩායමක් උතුරු ඉන්දියාවෙන් අපේ රටට ගොඩ වැහැලා සැදී පැහැදී අපි පැවතීගෙන යනවා. ඇත්ත. උතුරු ඉන්දියානු සංක්‍රමණයක් තිබුණා. මම මේ කතා කරන්නේ නූතන ජෙනටික් එවිඩන්ස් උඩ. පොත්පත්වල තියෙන ඒවාට වඩා ඉහළින් ඒවා තියෙන්නේ ජාන පර්යේෂණ. විශේෂයෙන්ම මයිටොකොන්ඩ්‍රියල් DNA. දැන් පර්යේෂණ වාර්තා පිට වෙලා තියෙනවා. ඒවා උඩ අපිට පේනවා මේ කොහොමද මේ පොපියුලේෂන් ඩිස්පර්ෂන් එක සිද්ධ වෙන්නේ. මේ මයිග්‍රේටරි පැටර්න්ස් කොහොමද සිද්ධ වෙන්නේ? ඒවා කාබන් දිනනිර්මත් එක්කම අපිට තේරෙනවා. ඉතින් මේ ළඟදී මේ දැන් ඒක අවුරුදු 5කට 6කට උඩදී කර්ක් කියලා මහත්මයෙක් පේපර් එකක් පබ්ලිෂ් කරා ඕස්ට්‍රේලියාවේ මේ අපේ ජෙනටික් සිමිලැරිටිස්. ඉතින් ඒකේ වැදගත් ලකුණක් තියෙනවා. ඉතාලම පැහැදිලිව එතුමා පෙන්නලා තියෙනවා. අපේ රටේ ඉන්න වැඩි මිශ්‍ර නොවෙච්ච සිංහලයෝ. ඒක කට්ටිය තමයි වැද්දෝ. අපේ ආදිවාසී. ඒ ආදිවාසීන්ගේ ජාන වල තිබෙන ලක්ෂණ වඩාත්ම සමීප වන්නේ ඔහු විසින් පරීක්ෂා කළ බෙන්ගාලයේ නාගවරුන්ට සම්බන්ධ මිනිසුන්ගේ ජාන සම. විශේෂයෙන්ම මේ අපේ කනේ රෝම එන මේ හයිපර්ට්‍රිකෝසිස් කියන ලක්ෂණය. මේ හයිපර්ට්‍රිකෝසිස් කියන එක මේ නාගවරුත් සමග මිශ්‍ර වීමේ ලක්ෂණය. මොකද මේ ඉන්දියාවේ බහුතර ජනයාගේ මේ කනේ රෝම එන ලක්ෂණය නැහැ. නමුත් අපේ රටේ එහෙමයි. දකුණු ඉන්දියාවේ කිසිදු පුද්ගලයෙකුගේ මේ කන් වල රෝම නැහැ. අපේ රටේ හැම කෙනෙක්ගේම නැහැ. නමුත් තියෙන අය ඉන්නවා. එතකොට කර්ක් පෙන්නලා දෙනවා මේ ජානමය ලක්ෂණය නාගවරුන් බෙදා ගන්නවායි කියලා අපේ වැඩි ජනතාවත්. මේක තව පිරිසක් ගැන සඳහන් කරනවා වර්තමාන මයික ප්‍රසිද්ධ සභාවක කියන කෙනෙක් වැරදි මතයක් ඇති කරන්න පුළුවන් නේද? කොහොමාරි අපි වැඩි ජනතාව අපේ ප්‍රාග්යිතිහාසික මිනිසුන්ගෙන් පැවතගෙන එන අය. අපේ ආකේ හෝමෝසේපියන්ස්ලා මේක අවුරුදු 60000කට විතර උඩදී ආසියාවට ඇවිල්ලා සම්පූර්ණ වුණා. ඒගොල්ලන්ගෙන් එන අය. එතකොට මේ නාගවරුන්ගේ තියෙන සම්බන්ධතාවය ජෙනටිකලි. ඒ වගේම රුධිරයේ තිබෙන ප්‍රතිලක්ෂණයකුත් පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. ඒක අපි
බෙදා හදාගන්නේ බෙන්ගාලි අර නාග සම්භවයක් තියෙන කට්ටියත්. එතකොට අපිට පේනවා මේ නාගවරුන් සහ දෙමළ භාෂාව ඉතා නූතනයි. ලෝකීය භාෂා ඉතිහාසය ගත්තාම ඒක මුණ්ඩා කියන සබ්ස්ට්‍රේට් එකකට සම්බන්ධ භාෂාවක්. ඉතින් දෙමළ කියන්නේ එක භාෂාවක් විතරයි මුණ්ඩා සබ්ස්ට්‍රේට් එක. තව මුණ්ඩා භාෂා ගණනාවක් තියෙනවා. දැන් අපේ සෙල්ලිපි වලත් මුණ්ඩා සම්බන්ධතාව තියෙන සමහර වචන තියෙනවා. අර විතර මහත්තයා ඔය තරම් උනන්දුවක් දක්වන්නේ නැතුව ඒවා මගේ අරලා ගියා. දැන් ඔය භාර්යා බරිය කියලා වචනයක් තියෙනවා. අපේ සෙල්ලිපි වල. අර විතර මහත්තයා කියවක සංස්කෘත භාර්යා කියන වචනේ එන්නේ කියලා. නමුත් සංස්කෘතේ භාර්යා කියලා කියන්නේ යැපෙන්නේ කියලා. නඩත්තු වෙන්නේ කියලා. නමුත් මුණ්ඩා භාෂාවේ බරිය කියලා කියන්නේ ලිප නඩත්තු කරන්නේ ආරක්ෂා කරන්නේ කියන අර්ථය. එසකේම අපේ සෙල්ලිපි වල තියෙන බරිය කියන වචනේ ආවේ මුණ්ඩා භාෂාව. ඉතින් මෙහෙම බැලුවහම අපිට පේනවා මේ අපි අත් වශයෙන් මට පෙන්වන්න පුළුවන් කමක් තිබුණා ජෙනටික් මැප් එක. මේ හැප්ලෝ ගෲප්ස් වල ඩිස්ට්‍රිබියුෂන් එක පෙන්වන මැප් එක ඉතාම සංකීර්ණයි. ඒ නිසා මේ සම්ප්‍රදායික මාතෘ භූමි කතාවක් කියලා රටක් අවුලවන්න කිසිම විද්වතෙකුට අයිතිවාසිකමක් නැහැ. අද නූතන ඥාන පරිශ්‍රණ ඒවයි තියෙන තොරතුරු ගත්තට පස්සේ. ඒ වගේම මේ යක්ඛ කියන ට්‍රයිබ් එක හිමාල කඳුකරේ අදත් ඉන්නවා. මම එක්තරා වැඩසටහනක ඉගෙන කිව්වම ඒක අහපු මහත්මයෙක් නේපාලයේ ඉන්න එයාගේ නේපාල ජාතික මහත්මයෙකුට ගම එයා මට පෞද්ගලිකව ලියලා තිබුණා අපි කැමති එක්කව වෙලා මේ යක්කවරු ගැන පරිශීලනයක් කරන්න. ලංකාවේ යක්කවරු ගැන සඳහන් වෙනවා නම් අපි තවමත් යක්කලා ඉන්නවා. ඉතින් ඒක තාම වැදගත් කියන්නේ මේ යක්ක ගෝත්‍රිකයන්ගේ ඇඳුම බැලුවම මේ ඇඳුම් මේ පරණ මූර්ති වල යකින් යක්ෂණී කියලා හඳුන්වන කාන්තා රූප වල දකින්න තියෙනවා. ඉතින් මේවා ගැන දීර්ඝ සාකච්ඡාවක් අවශ්‍යයි. ඉතින් මම කියන්නේ අපේ ජනගහන සංයුතිය සකස් වීම පිළිබඳව විශාල විද්‍යාත්මක ඉඩක් තියෙනවා ගොඩනගන්න විශේෂයෙන්ම ඔය DNA මයිටොකොන්ඩ්‍රියල් DNA වගේ ඉතාම සූක්ෂම විද්‍යාත්මක තලවලට ගිහින්. ඉතින් මේ පැත්ත එහෙන් තිබ්බහම මේ පැත්තේ මේ නාගවරුන්ට අත්‍යවශ්‍යම මේ නාගවරු පල්ලයට තල්ලු වෙලාම ඒගොල්ලෝ යාපන අර්ධද්වීපයේ තමයි ඒගොල්ලන්ගේ මේ මුල් ජනාවාස තිබුණේ. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ කඳු කරේ හිටියා. මම අට කතාවක මගේ පොතේ මම සඳහන් කරලා තියෙනවා අට කතාවක තියෙනවා නාගයන් කඳු කරේ මෙන්න මොහොත ආසන්නයේ ජීවත් වුණයි කියලා අට කතාවක්. එතකොට මේ නාගවරු බෞද්ධයෝ ඕන් තමයි රාමගාම ස්තූපේ බලාගත්තේ. මේ පහු කාලේ අශෝක රජුණගේ කාලේ. අශෝක රාමගාම ස්තූපයේ බිඳ දාලා ධාතු නැවත ලබා ගන්න එනකොට නාගවරු තමයි ඉදිරිපත් කළ විරෝධය කරන්නේ. නෑ අපි දෙන්නේ නෑ. නාගාර්ජුන කොණ්ඩේ තිබුණා සිංහල සංඝ කියලා ආරාමයක්. දකුණු ඉන්දියාවේ ආන්ධ්‍රාවල නාගාර්ජුන කොණ්ඩේ. ඉතින් මේවා ඔක්කොම ගත්තාම ඔය නාග කියන එක වටේ මහා මිත්‍යාවක් ගොඩනගලා අම්නාසලා දන්නවා ඇති වසබ රජු යාපන අර්ධද්වීපයෙන් පැමිණ කෙනෙක්. මම කියවට මේ මහාවංශය බලන්න. වසබ ඊටාම කාර්යශූර ඒ ලම්බකරණ පෙළපත. ඊටාම කාර්යශූර පෙළපත. ඉතින් මෙහෙම බැලුවම මේ ඉතිහාසය දෙස නැවත විශ්ලේෂණාත්මකව බැලීමක් අවශ්‍යයි. නැත්තම් අපේ කිරියල්ල මහත්මයා ඊළමක තත්වය ගැන ඊටාම හොඳ සමාලෝචනයක් කරලා තියෙනවා. තව කෙනෙකුට තව දශක දෙකකින් ඔය වගේම පොතක් ආයතනයක් ලියන්න වෙයි මේ ප්‍රශ්න අපි විසඳුවේ නැත්තම්. ඒ නිසා පාසල් වල අපි දරුවන්ට මම විශ්වාස කරන්න මම මේ කියන දේ 2014 ඉතිහාස පොත සංස්කරණය කරන මණ්ඩලයේ මම සමාජිකයෙක් වෙලා මම හින්දු කෝවිල් ගැන පොතට ඇතුළත් කරන්නයි කිව්වම මුස්ලිම් සොහොන් ගල් ගැන කියන්නේ කිව්වම ඒකට විශාල විරෝධයක් ආවා. නමුත් අපි කල්පනා කරන්නේ මේ සිංහල පොත නේද යාපනයේ හින්දු විද්‍යාලෙත් ඉගෙන ගන්න. කෙනෙක් අපේ අයට කල්පනා වෙන්නේ නැහැ. මේ රටේ ඉන්න හැම කෙනෙකුටම මේ අපේ රට කියලා හැඟෙන්න නම් ඒකට නිමිත්තක් තියෙනවා. බොහොම වර වෑයමෙන් තර්ක විතර්ක කළා තමයි පොළොන්නරුවේ ශිව දේවාලයේ ඡායාරූපයක් දාලා ඒක ඉතිහාස පොතට ඇතුළත් කරේ. එතකොට මේ අයට හැම කෙනෙකුටම තේරෙනවා මේ අපේ ඉතිහාසය. යාපනයේ හිටියත් ඒකේ ඉතිහාසය. දැන් අපේ වැඩසටහන් වලට අපිට මුස්ලිම් කෙනෙක් කතා කරා අපි ඒක වාර්තාගත කරලා තියෙනවා. මේ මහත්මයා කියනවා මඩකලපුවේ ඉඳලා
අනේ අපි හරි ආසයි මේ ලංකාවේ ඉතිහාසයට. ඒ අපේ ඉතිහාසය. කරුණා කරලා මේ පුරාවිද්‍යා ස්ථානවල දෙමළ භාෂාවෙන් සංඥාපූර්ව කරනවා. ඉතින් මේ එහෙනම් අපි මේවා දිහා බැලිය යුත්තේ හුඟක් විවෘත මනසකින්. ඉතින් මම වැඩි කතා කරන්න ගියොත් මට කතා කරන්න පුළුවන් මේ 7-8ක් මේ කාරණා ගැන. මම ඒක බලාපොරොත්තු වෙන්නේ මේ අවස්ථාවේ අපේ නීල්ගිරියල්ල මහත්මයා මේ රචනා කරපු මේ කෘතිය ඒ අපේ රටේ මහජනයාට ඉතාම පහසුවෙන් ඒ පසුබිම තේරුම් ගන්න අවස්ථාවක් හදලා දීලා තියෙනවා. ඒ මගේ වගකීම වෙන්න ඕන ඒ පොතට සාධාරණයක් ඉෂ්ට කරන්න. ඒ මහත්මයා ඉතාම කාලීන අවශ්‍යතාවක් ඉෂ්ට කරලා තියෙනවා. සමහර කරුණු මමත් ඒ පොත කියවලයි වටහා ගත්තේ. මෙහෙම සම්බන්ධයක් නෙවෙයි. රාජ්‍ය මට්ටමේ සභා පිටවීම, පළාත් නියෝජිතත්වයේ ඇති කිරීම, ඔය ආදී වශයෙන් ඊළඟට යාපනීය ප්‍රදේශවල ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම සහ වන්නයි පොඩ්ඩයි වගේ භාෂාවල් පිටවීම, මේ වගේ දේවල් කරලා මේ සෙපරේෂන් බෙදීම කියන එක කොයි විදිහටද උඩුක්කල පෙන්වන්න හැදුවේ විතරක් නෙවෙයි උඩරට පාතරට කියලා රාජ්‍ය සභාව නියෝජනය කරද්ද ඒ පිළිගුරුපත් හැදුවේ ඒ අය. අපේ සමාජයේ එහෙම දේවල් අපිට තිබුණේ නැහැ. මේ අවුරුදු අපේ වාර්තාගත ඉතිහාසය අවුරුදු 2300ක විතර අපේ ලිපි ලේඛන තියෙනවා. ඒකයි එහෙම කිසි දෙයක් අපිට තේරෙන්නේ නැහැ. නමුත් අපේ රටේ තියෙන ඒකාබද්ධතාවට කවුරු හරි විරුද්ධ වුණා නම් ඒ වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා සටන් කරන්න අපි කවුරුත් ඉදිරිපත් වෙලා වැඩ කටයුතු කරනවා. ඒ නිසා අපි මේ ඊළමක ප්‍රභාවය සහ විකාශය පිළිබඳව මේ ලියවුණු පොත දීර්ඝ කාලයක් තිස්සේ අපේ සමාජය මොහොන දුන් අර්බුදයක ව්‍යාකූලතාවයක ප්‍රතිඵල. ඉතින් අපේ වගකීම විය යුත්තේ මේ වගේ කෘතියක් සමාජගත වීමෙන් පස්සේ මේක කියවලා හොඳයි අපිට තේරුණා හොඳයි කියලා ඉන්නට වැඩිය අපිට මේ වෙනුවෙන් මොකද්ද ඉදිරියේදී අපේ පරම්පරාවලට මෙවැනි ව්‍යසනයක් උදා නොවීමට අපි විසින් කළ යුතු කටයුතු මොකද්ද කියලා කල්පනා කරන්න ඕන. කෙනෙක් හිතන්න අනේ අපිට මොනවද කරන්න පුළුවන් කියලා ඔය ඔක්කොම කරන්නේ අපි තමයි. අවුරුදු 4කට 5කට සැරයක් අර තැනකට ගිහිල්ලා කාඩ්බෝඩ් එකකට මුවා වෙලා කතිරයක් ගහලා එනවානේ. ඒකෙන් තමයි මේ ඔක්කොම වෙන්නේ. ඉතින් ඒ නිසා සමාජය වෙනස් කරන්න, කියන ක්‍රම වෙනස් කරන්න සම්පූර්ණ පරමාධිපත්‍ය බලය තියෙන්නේ අපි සියලු දෙනා පුරවැසියන්. ඒ නිසා පුරවැසියන් දැනුවත් වීමෙන් පුරවැසියන්ට පුළුවන් තමාගේ පරමාධිපත්‍ය නිවැරදි දේ වෙන්නේ රටක් ගෙනියන්නේ දේශපාලකයන් නෙවෙයි, රටක් ගෙනියන්නේ පුරවැසියන්. රටක ඉන්න වෘත්තිකයන් රටක් ගෙනියන්නේ. ඒ නිසා මේ මම හිතනවා කිරියල්ල මහත්මයාගේ පුත ඒ අදහස අපිට ලබා දීලා ඉදිරියට අපිට තීරණ ගන්න ලැබෙන අවස්ථාවල බුද්ධිමත් ලෙස තීරණයක් ගැනීමට යම්කිසි පෙළඹවීමක් ඇති කරන්න ධෛර්යයක් ඒ කෘතිය මගින් ලබා දෙයි කියලා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කිරියල්ල මැතිනියට ඉස්සරහට ආරාධනා කරන ඇවිල්ලා මේ ග්‍රන්ථය රැගෙන ගිහිල්ලා තාම ගෞරවයෙන් කිරියල්ල මැතිතුමන් වරින් වර පහලට යන්නට බැරි කමක් තිබෙනවා. ඒ නිසා ඔබ තමයි හැමදාම හෙවණැල්ල වගේ මේ පොතපත නිර්මාණය කරන්න අවශ්‍ය වෙලාවට බෙහෙත් ටික දෙන්න මේ සියල්ල කරමින් හෙවණැල්ල වගේ එතුමාට ශක්තිය දෙන්නේ. ඒ නිසා මම හිතන්නේ කිරියල්ල මහත්තයාගේ අත් දෙකෙන් නොලැබුණත් එතුමියගේ අත් දෙක කියන්නේ ඇත්තටම අද වෙනකොට කිරියල්ල මහත්තයාගේ අත් දෙක තමයි. ඒ නිසා එතුමිය ඒ කටයුත්ත සිදු කරાવી. මේ පොතේ හරි ලස්සන කාරණා ගණනාවක් තියෙනවා. මේ කියවද්දී ඉතිහාසය පිළිබඳව දාගෙන හිටපු අපි දැකපු විදිහ ඒ පාඨවල් සියල්ල වෙනස් වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ හින්දා මේක කියවල වෙරලා ඔබ සමහර වෙලාවට අනාගතය පිළිබඳ රට පිළිබඳව තීරණ ගන්නකොට දෙපාරක් හිතනවාට කිසිම සැකයක් නැහැ. ඒ අවස්ථාවට යොමු වෙද්දී මේ 97 වෙනි පිටුවේ හරි ලස්සන කතාවක් තියෙනවා.
සිංහල ජාතිය මෑතකදී කැබලි වලට කැඩී වෙන්විය. එසේ වීමට හේතු වූ කරුණු මොනවාද? මෙම නාට්‍ය ප්‍රධාන රංගන ශිල්පීන් දෙන්නෙකි. පළමුවැන්න DS වූ අතර දෙවැන්න SWRD ය. DS මේ තරගයක් නොවුවත් අනිකාට තරගයකි. ඔහු DS පසු කර යාමට තැත් කරයි. හරි අපූර්ව කාරණා රාශියක් තියෙනවා. ඊටාම ගෞරවයෙන් ඉතිහාස ගවේෂක ඉතිහාසයේ පිළිබඳව නිවැරදිව අපිට පැහැදිලි කරලා දෙනවා විතරක් නෙමෙයි අද වර්තමානයේ ඉන්න බොහෝ තරුණ තරුණියෝ හඹා යන්නේ එතුමා වසර ගණනාවකට කලින් කියපු පුවත්පතක ලිපියක් හොයාගෙන ඔන්න YouTube එකට දානවා. ඒ නිසා මං කිව්වා මේ මොහොතේදී බොහෝ දෙනෙක් ජීවත් කරන්න මඟ පෑදූ ආචාර්ය සූරිය ගුණසේකරට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා මුලස්සන කතාව සිදු කිරීම. මේ පොත ගැන හුඟක් කාරණා කියන්නට තිබුණත් හදිස්සියේ මහාචාර්ය රාජ් සෝමදේවයන් මතක් කළ කාරණාවකින් මම පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ මොකද්ද? මේ සියලු නස්පැත්තේ සිද්ධ වෙන්නේ ඊළඟ වැනි දේවල් අවුරුදු 5කට වතාවක් මේ රටේ මෝඩ පුරවැසියෝ ගිහිල්ලා ගහන කතරේ නිසා. නැත්නම් දේශපාලන ආධිපත්‍ය නිසා මේ රටේ තියෙනවා. එහෙම නැත්නම් අපිට මේ ප්‍රශ්නයක් නෑ. අපිට දැන් නිදහස කියලා වැරදි වචනයකින් හඳුන්වන ස්වාධීනතාව ඉන්ඩිපෙන්ඩන්ස්. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවෙන් ස්වාධීන වෙච්ච ලංකා පාර්ලිමේන්තුවක් ලබා දුන්නා 48 පෙබරවාරි 4 වෙනිදා. ඊට මාසයකට ඉස්සෙල්ලා 48 ජනවාරි 4 වෙනිදා ඒ විදිහේම පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ලබා දුන්නා බුරුමයට අද මියන්මාරයට. අන්න කල්පනා කරන මිනිස්සු, අන්න කොන්ද ඇති මිනිස්සු, අන්න නොනිවට මිනිස්සු මේ පළවෙනි කැබිනට් රැස්වීමේදීම ඌණු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ තීරණය කළා මේ වෙනකොට ලංකාවේ සිටිය 9 ලක්ෂ ගණනක් ඉන්දියානුන්, බුරුමේ සිටිය 9 ලක්ෂ ගණනක් ඉන්දියානුන්. එතකොට ලංකාවට වඩා බුරුමේ පොඩි වෙනසක් තිබුණා. ඒ සිටිය මේ ඉන්දියානු කම්කරුවන්ගෙන් 90ක් විතර වගේ දෙමළ 10ක් විතර වගේ බෙන්ගාලි. මොකද බෙන්ගාලිවල දක්කලට පයින් යන්නට පුළුවන්. බුරුමේ මේ සීමාවෙන් එහා කම්කරුවෝ එකයි ලංකාවට පයින් දක්කලට තමයි මන්නාරෙන් මේ අරගෙන ආවේ පාරවල් හදන්න කෝපියෝ සුවත. එතකොට ඕම් කිව්වා මේ උඹලා අරගෙන ආපු මිනිස්සු ටික අරගෙන ඵලයන් අපිට අවශ්‍ය නැහැ ඒගොල්ලෝ. ඒ පාර විතරනේ කල්පනා කරලා මේගොල්ලන්ගේ ශ්‍රමයේ දෙන්නේ ඔබලාගේ කුඹුර වපුරන්නට තේක කපන්නට පාරවල් හදන්නට අනිත් දේවල් වලට. ඒ නිසා මේගොල්ලෝ සම්පතක් මේ ශ්‍රමයේ මේක තියාගන්න කියලා. 36ක් අතලට උත්තර දුන්නා නෑ අපිට අපේ බුරුම ශ්‍රම සමුදාය සෑහෙනවා. බුරුම ක්‍රම අපිට සෑහෙනවා මේ රට ගෙනියන්න වහාම අරගෙන බලයන් කියලා. ඊට පස්සේ මේ අය එහෙම කියලා ඉංග්‍රීසියෙන් කිව්වා මේ අය නවත්ත ගන්න කියලා කියපු නිසා ඊළඟට හැදුවා මේ පොඩි ඉල්ලුම් පත්‍රයක් ඇප්ලිකේෂන් එක. නවතින්න කැමති අයට මෙන්න හොන්දේසි. බුරුම නම් ගන්නට ඕන. බුරුම ස්ත්‍රීන් සමග විවාහ වෙන්න ඕන. දරුවන්ට එනම් දාන්න ඕන. බුරුම සංස්කෘතිය අනුව ජීවත් වෙන්න ඕන. ගෞතම කරගෙන ජීවත් වෙන්න ඕන. ස්වයං පෝෂිතව. 15000ක් කැමති වුණා. ඒ නිසා ඒ 15000ට බුරුමේ පුරවැසිකම හම්බ වුණා. ඉතින් ඔක්කොම ටික ඉංග්‍රීසි කාර්යය අරගෙන ගියා. කොහේ දෙවිච්චද කියලා අපි කිසි කෙනෙක් දන්නේ නැහැ. එතකොට අපේ DS සේනානායක මැතිතුමාට මොකද වුනේ? උන්නහැට පොන්ද නැහැ. උන්නහැට පණ නැහැ. ආත්ම ශක්තිය නැහැ. ඌණු කියපුදී එයා කිව්වේ නැහැ. ඒ නිසා ඔන්න අද අපිට ඇති වෙලා තියෙන තත්ත්වය. ඊළඟ දෙවෙනි කාරණාව මම 1990 අවුරුද්දේ සම්පූර්ණ මාගේ උතුරු නගර හිර ආණ්ඩුවක් තිබුණා. සම්මාසන දන්නවල ඕනෑ.
පළාත් සභාව විසිරවා හැරියෙන් පස්සේ උතුරුනගරේ ආණ්ඩුව කියලා එකක් තිබුණා. ආණ්ඩුකාරය සහ අමාත්‍යාංශයේ කමල් පස් දෙනා පවත්වාගෙන ගියේ. ඒ මම ලේකම් දුරේ දරුවා වාරි මාර්ග ඉදිකිරීම සහ මහා මාර්ග අමාත්‍යාංශය. දැන් මේ ජනවාරි 1 වෙනිදා ගිහිල්ලා වැඩ බාර ගත්තේ අප්‍රේල් මාස වෙනකොට අමාත්‍යාංශයට ඉන්න ඉංජිනේරු බිල්ඩින් ඩිපාර්ට්මන්ට් එකේ අර රාජ්‍ය සේවකයන් තුන්මාස 6 මාසයක වැටුප් සහිත විදේශ නිවාඩු ලබා ගැනීමේ අයිතියක් තියෙනවා. විදේශ නිවාඩු නියම පත්‍රයක් ඉදිරිපත් කළා. ඒක කියලා තිබුණ හේතුව හැටියට මේ අවමංගල්‍ය චාරිත්‍ර හදිසියේ බර්ණන්ට ශ්‍රී ලංකාවේ යන්න බෑනේ. 3 මාසයකින් පස්සේ තියෙන රිචුවල්ස් වලට සහභාගී වෙන්න කියලා. මම පුදු වැඩක් මේ අපේ මිනිස්සුයි කොළඹ ඉන්න මේ ගාල්ල මාතර මිනිස්සු වගේ. මම මොකද එන්නේ කියලා ඉස්සර හරියනවා. කවුද ආච්චිට ආසන මැරිලා තියෙනවා. අවුරුද්දකට යන්න බැරි වෙච්ච නිසා මේ 3 මාසයේ රිචුවල්ස් වලට යන්න තමයි මේ 3 මාසයක විදේශ නිවාඩු ඉන්නේ. ඉතින් මම තවදුරටත් ඉස්සරහට ඒගොල්ලෝ කිව්වා මේ අපි අවුරුදු 100කටත් ඉස්සර යාපනයේ ඇහිලා පදිංචි වුණේ. ඉතින් අපි හදුවන්නේ එලා කාලේ ඉඳලා අවුරුදු 100කටත් ඉස්සර ඇහිලා යාපනයේ පදිංචි වුණේ. හරි එයා ගියා. දෙවෙනි ඇප්ලිකේෂන් එකක් ආවා ඊළඟ මාසේ. ඒක තිබුණේ මේ කාගේද ඥාතිවරයෙකුගේ ඥාති සහෝදරියගේ විවාහ මංගල්‍යයකට සහභාගී වෙන්න. මේ අවුරුදු 3000ක් කරේ මිනිස්සු තාම මේ දකුණු ඉන්දියාවේ ලංකාවේ මගුලට යනවා මගුලට යනවා. නියම තත්ත්වය ඕකයි. ඊළඟ තවත් තුන්වෙනි ඇප්ලිකේෂන් එකක් ආවා. ඒ නම් මදුරාස් විශ්වවිද්‍යාලයේ විභාගයට සූදානම් වුණුට යාම සඳහා මාස් දෙකකට නිවාඩු. මෙන්න මේක තමයි යථාර්ථය. මෙන්න මේක තමයි ඇත්ත. එහෙම තියෙදි තවත් දවසක් මම හිටියේ ජනතිලා තෙකුණා මලේ කොටුව ඇතුළේ තියෙන අර ගාර්මන්ට් බංගලෝස් වල. එතකොට ඒ කොටුව ඇතුළට ඇතුල් වෙන්න දෙන්න හමුදාව ඉන්නේ. ඉතින් මම සමහර වෙලාවට කතා කරනවා එක බාර කර්නල් එක්ක. දවසක් ඒ කර්නල් කිව්වා මේ අපි මේ හිතකින් නෙමෙයි යුද්ධ කරන්නේ. මොකද මේ මිනිස්සුත් මේ ඒගාරේ කාලේ ඉඳලා ලංකාවේ ඉන්න මිනිස්සු අපේම කොටස. නමුත් මේ ත්‍රස්තවාදය නිසා අපිට ඒක කරන්න වෙලා තියෙන්නේ කියලා. මම ලෙක්චර් එකක් දුන්නා පැයක් කරවාගේ. ඒගාරේ කාලේ ඉඳලා මිනිස්සු මෙහෙ නැහැ. එහෙමනම් ගජබා ජනාව 12000 සංඛ්‍යාවක් ගන්නවා. දැන් ජනගහනය වැඩි වෙන්නේ අර 2 4 6 8 කියන එරිත්මැටික් ප්‍රෝග්‍රෙෂන් එකෙන් නෙමෙයි. දෙවරක් 2 4යි 4ක් 4 16 356 කියන ජියෝමෙට්‍රික් ප්‍රෝග්‍රෙෂන් එකෙන්. ඉතින් 12000ක් දෙවෙනි සියවසේදී ලංකාවේ පදිංචි කෙරුවා නම් පදිංචි කෙරුවා ගලේකට ගියයින් පස්සේ මකලුගස්සලා තියෙන ගම මේ මොකද්ද දඬු බැඳි මුක්ක. ඒ ගමේ මිනිස්සු දඬුවටක් වෙලා කියලා කියනවා මේ සොනියාව අපේ ගමේ නම් පදිංචි කරවන්න එපා කියලා. ඒකයි ගල්වාලා ගිහුව ඒ ගමේ අස්පී කරවන්නේ අද ගම දඬු බැඳි මුක්ක. එහෙමනම් අනුරාධපුර යුගයේ අවසාන වෙනකොට මේක සොලි රාජ්‍යයක් සොලි යටතිච්ච වෙලා තියෙන්න පුළුවන්. මෙහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒකට මම පොඩ්ඩක් මොනිටර් කියනවා විස්තර හේතු විස්තර කරනවා. දැන් කිසියම් විදේශිකයෙක් ඇවිල්ලා මේ තරණි කාර්යය අද නෙවෙයි වවාගෙන කරන කාර්යය. කඩ නැහැනේ. විදේශික ජීවත් වෙන්න තෝරන වවාගෙන කරනවා. අපි හිතමු දැන් දෙවන මිනිහෙක් ලංකාවට ආවා. ඇවිල්ලා තනියෙන් ජීවත් වෙන්න බෑනේ. ගමක ජීවත් වෙන්න ඕනේ. එතන ගමේ මිනිස්සුත් ගෝතන් කරන්න හවුල් වෙනවා. හරක් බලන්න හවුල් වෙනවා. දියක් හදන්න හවුල් වෙනවා. ඒක සිංහල භාෂාව පරිවර්තනය ඉගෙන ගන්නවා මිනිස්සුත් එක්ක ඉස්සරහට මේ විදිහට මේ ජීවත් වීමේ ප්‍රමාණවත් ශිල්පයන් දැනගත්තන් පස්සේ කියන්නේ කොහොමද සහකාරී අන්න එතකොට තමන්ගේ බිරිඳත් එක්ක ඔහු කතා කරන මොනවාගේ භාෂාවෙන්ද සිංහල භාෂාවෙන් බිරිඳ ඉගෙන ගන්න නම් දෙමළ භාෂාව සැමියාත් එක්ක කතා කරනවා ළමයි උපදිනවා ළමයි දෙමළ ඉගෙන ගන්න නැහැ තාත්තත් එක්ක කතා කරන්නේ තාත්තා ළමයි එක්ක කතා කරන්නේ සිංහල භාෂාවෙන් ළමයි හැදෙන්නේ ගමේ අනිත් සිංහල බෞද්ධ ළමයි එක්ක තාත්තා ළමයි පස්සේ අම්මත් සිංහල දරුවොත් සිංහල දෙමළ පරම්පරාව බිහිවෙන්නේ නැහැ. නමුත් ඉංග්‍රීසි කාර්යය ගෙනාවේ කුලී කාර්යය. කූලීස් කියලා කිව්වේ වහල් කුලී කරුවෝ.
එතකොට ඒ වහල් කුලී කරුවෝ කවදද කොහෙද පදිංචි කළේ කියන එක මම නම් මූලාශ්‍රවයෙන් හොයාගෙන තියෙනවා. දැන් පැරණිම වාර්තාවල් දැන් යුරෝපීය මිනිහා බලනවා ජනවර්ග 100ක් ඉස්සර වෙලාද යුරෝපයේ ජාතියක් නැහැ. ගොත්, වැන්ඩල්, ලෝත්මන්, රූස්, ගොතික්, දේන්, ඒන්ජල් ඔය විදිහට උතුරු යුරෝපීය ගෝත්‍රයන් තමයි අනිත් ආක්‍රමණය කළා යුරෝපය හරිගස්සලා තියෙන්නේ. ඊළඟට මේ මොංගල්, හන්, ටාටර් වැනි මධ්‍ය ආසියානු ගෝත්‍රිකයින් මේ ඔක්කොම කලවම් වෙන අච්චාරුවක් තමයි යුරෝපයේ ජාතියක් කියලා කියන්නේ. ඉතින් ලංකාවේ තමයි බලලා කීයක් ජාතීන් ඉන්නවද? කොහෙරස් ග්‍රන්ථයේ සඳහන් වෙනවා බැද්දා සහ සිංහලයා ඇරෙන්න වෙනත් ජන කණ්ඩායමක් ලංකාවේ නැති. ඒකම මේ පාකලින් ග්‍රන්ථයේ 1703 දී ඔහොත් කියනවා බැද්දා සහ සිංහලයා ඇරෙන්න වෙනත් ජන කණ්ඩායමක් ලංකාවේ නැති. ඔන්න නියම තත්ත්වය. ඊළඟට මේ ස්කිනර් කියනවා මේ විදිහට. මේජර් ස්කිනර්ට බාර දීලා දෙනවා 76ක් කොළඹ මාර්ගය හදන්න කොළඹවල හදලා. එතකොට එයාගේ පොට්ටනිය උස්සගෙන ගිය කොළීකාරයා තමයි බණ්ඩාරනාගේ අත්තරේ ආත්ලා. මහාචාර්ය තෙන්නකෝණි මරානන්ද කියන විදිහට. මේ ඉංජිනේරුවෝ 6 දෙනෙකුට නෑ 70ක්ම 6 බැගින් ඉංජිනේරුවෝ 12 දෙනෙකුට කොළඹ පාර බෙදලා දීලා තිබුණා. එක ඉංජිනේරුවෙකුට ගෑන් එක 5000ක් දීලා තිබුණා. එමනම් ඉංජිනේරුවෝ 12 දෙනාට 60000ක් දීලා තියෙනවා. ඊළඟට මේ කෝල්බ්‍රූක් කොමිෂනේ අතින් ලියාපු මේ සයිස් වොලියම්ස් වෙන 43ක් විතරනේ අවස්ථාගාරේ ඒ වොලියම්ස් 3ක් විතර නම් මොකද අමාරුවෙන් සුගා දුරට කියලා දැනුවා. දැන් කෝල්බ්‍රූක් කොමිෂන් සභාවේ වාර්තාව පිටුනේ 1832 මේ මාසෙ. එතකොට 31 දෙසැම්බර් වෙනකොට පාර හදලා අවසానයි. පාර හදන්න ගෙනහල්ලා හිටියේ අර 60000 වෙන්න ඕන ස්පිනර් කියන විදිහට අවුරුදු 20ක කොන්ත්‍රාත්තුවකට දකුණු ඉන්දියාවේ පොලිකාරයෝ එක්කෝ අවුරුදු 20 එහෙම නැත්නම් පාරේ වැඩ අවසන් වීම එයින් පස්සේ ඒගොල්ලන්ගේ කොන්ත්‍රාත් එක අවසන් වෙලා ඒගොල්ලෝ යවනවා. නමුත් කෝල්බ්‍රූක් කියනවා මේ අයව ආපහු යවන්න එපා. සිංහල ජනතාව තුනී වෙච්ච සිංහල ජනගහනය තුනී වෙච්ච යාපන අද්දීපේ ඉදම් දීලා පදිංචි කරවන්න. ඊළඟ නීතියකුත් හැදුවා දේශවලනේ කියලා ඒ උදම් සිංහල මිනිස්සුන්ට හැම අත්පත් කරගන්න ඊට පස්සේ වැඩි විදිහට අදත් ඒ නීතිය වලන්නේ. අන්න එහෙම කළා පළවෙනි වතාවට දෙමළ රටවැසියෙක් බිහි කළේ. දෙමළ මිනිස්සු හිටියා. දෙමළ භාෂා කතා කරන්නේ. කොහොමද තුයලසුත් කියනවා. ජීවන කටයුතු කරපු වෙනදාම් කරපු අය හිටියා. ඊළඟ ඕලන්දක් කාලේ දුක්ඛලවන්න වෙන මිනිස්සුත් හිටියා. නමුත් දෙමළ රටවැසියෙක් හිටියේ නෑ 1732 රටවැසියෙක් කියන්නේ ඉඩමක් හිමි දෙයක් තියෙන පවුලක් ඉන්න ගෝතන් කරන මිනිහෙක් ලංකාවේ හිටියේ නෑ. ඉංග්‍රීසියෙන් වාර්තාවට අනුව අන්න පදිංචි කරලා තියෙනවා. දැන් මේ මම කියන මේ සාධකය ඔප්පු කරන්නේ මේ විදිහට හිටියේ නැහැ කියලා. 1830 ජනවාරි 29 වෙනිදා යාපනයේ ගාර්මන්ට් ඒජන්ට් කලෙක්ටර් කියලා උන්ට කිව්වේ. කලෙක්ටර් සාක්ෂි දෙනවා කෝල්බ්‍රූක් කොමිෂන් ඉස්සරහා. ඒ සාක්ෂි දුන්නාට පස්සේ ප්‍රධාන සාක්ෂිය ඒක හරස් ප්‍රශ්න අහනවා. කෝල්බ්‍රූක් අහනවා what is the total extent of crown lands in Jaffna? There are no crown lands. What is the total extent of private properties in Jaffna? There are no private properties. Then where do they cultivate? There are no cultivations. The only exception is around the parish church. Why is it not what is the population in Jaffna? There is no permanent population. Can't you do figure? No, impossible. On Gila, Mangala Borbrook, take out Passatina, Antimata, what is the type of population you are having here? And Lastal Pintu Chitrapati. While the families and properties are in South India,
these people come here, work for some time, and go back again and again. They repeat the same. ඔන්න ඕක තමයි තත්ත්වයේ 1830 ජනවාරි මාසේ 29 වෙනිදා. ඒ නිසා තමයි අර විදියට දෙවන මිනිස්සු ඉඩම් දීලා පදිංචි කරවලා ඒ ඉඩම් අහිමි නොවෙන්නට දේශමදානේ කියලා නීතියකුත් සම්පාදනය කළේ. ඉතින් දැන් මෙන්න මේ ඊළඟ මේකත් කියනවා 1872 දැන් ගවර්න්මන්ට් ඒජන්ට්ස්ලා වාර්ෂික පාලන වාර්තා සකස් කරන්න ඕන මඩකලපුවේ ගවර්න්මන්ට් ඒජන්ට් W.W. Hume 1872 පාලන වාර්තාවේ කියනවා මේ 70000ක් දෙමළ කුලීකාරයෝ පොලිස්ලා ඉන්නවලු උතුරේ නම්මතේ ඉතින් පල්ලෙහා දකුණේ තිලුක්කෝවිල දක්වා වාලච්චනේද තිලුක්කෝවිල දක්වා as an unbroken chain අඛණ්ඩ ධම්මයක් වාගේම මේ ජනාවාස ටික තියෙනවා මේ මිනිසු ගඳ අපිරිසිදු රෝෂාකාරී මට මහත් හිතලා මේ 70000 කවුද මඩ කරපුවේ ඉඳලා මේකහවත්තට ඇවිල්ලා තියෙන නුවරට මේ පැත්තට වදුන්නට පාරවල් හදන්න දෙනවා කාලේ ඊට පස්සේ වතාවක මේ ගවර්න්මන්ට් ඒජන්ට් සිටින වාර්තාව දිනනවා අද මේ ජනමාධ්‍යයේ කියනවා නේද මේ පාද යාත්‍රාව යාපනයේ ඉඳලා කතරගමට එන මේක පටන් ගත්තේ මේ කන්න නැතුව ගඳ ගහ ලෙඩනෝ ගඳ රෝෂාකාරීව ඉන්න මේ මිනිස්සු බැලුවා කතරගම පෙරහැරට යන එතන ගියාම මාසයක් විතර එතන කතා කරනවා ඊළඟට මේ සිංහල මිනිස්සුන්ගේ සිංහල කියලා ගෙදරට හිඟන්නේ කව හිඟමනක් නොදී යවනම් ඒක මන්තා ඒ නිසා මේගොල්ලෝ පටන් ගත්තා මේක දැනගෙන හිඟා කකා කතරගමට යන්න එතකොට එතනින් මාසෙකමාර දෙකක් ගත වෙනවා ඊළඟ කතරගම උත්සව කාලේ එතනින් කාල වේලා ආයෙත් හිඟා කකා ආපහු එන්න පුළුවන් මෙන්න මේක තමයි අද දවසේ මේ පාද යාත්‍රාවක් කියලා සඳහන් කරන්නේ ඊළඟ තවත් එකක් මේ අලුත ඇති වෙච්ච NGO කාර්ය සමාජ විද්‍යාඥයෝ ඒ කෝස්ටල් ලැජ්ජා කියලා කොටසක් කියනවා. කවුද කෝස්ටල් ලැජ්ජා? දෙමළ කතා කරන දඩයමෙන් යැපෙන කෝස්ටල් ලැජ්ජා. මේ අර ප්‍රධාන වැව් යටතේ ඉඩම් පට්ටි කඩලා මේ වෙනහන පදිංචි කරපු දෙමළ මිනිස්සු ගෝතෙන් දන්නේ නැහැ. දෙමළ කියලා වර්ගයක් කියන්නේ අත්දැකීම් මලබාර මිනිස්සු. ගෝතෙන් දන්නේ නැහැ. ඒගොල්ලෝ දීපු ඉඩම් මත්යන්ලා මූදායකට ගියා. සමහර දඩේමට දැස්සා. සමහර මාළුවල්ලන්ට වුණා. සමහර ලුණු තවලම් දක්වන්නට වුණා මේ අන්තරයට. තවත් සමහර කුලි වැඩ කරන පටන් ගත්තා. මෙන්න මේ විදිහේ ඒ කෝස්ටල් වැඩ පටන් ගත්තේ දෙමළ කතා කරන මේ ගෝතෙන් නොදන්නා කම නිසා මූදු අලපිටුවට ගිහිල්ලා මාළුවල්ලන්ට පටන් ගත්තා. ඔන්න ඕක තමයි නියම කතාව. තවත් දෙයක් අර W.W. Hume 1872 කියනවා අකාරණවට අමතරව as an unbroken chain එක පදිංචි වෙලා කියලා ඕක පාවිච්චි කරනවා මේ the pioneer Malabar settlers. දැන් අවුරුදු 2000ක් පැරණි කියලා පද්මනාදන කියන්නේ මේ දකුණේ ඉන්න නාවියෝ නැගිටින ඉන්න නාවියෝ උත්තරය කියනවා pioneer Malabar settlers මේ 70 එමනම් පද්මනාදන්ගේ බොරු කතාව මම හිතන්නේ ඒවා පිළිතුරු මහත්යක මතක ඇති උසයි මහතයි බය මුල්ලේ මේ පද්මනාදන් බොරු රාශියක් කියලා කියනවා ඊළඟට ඉන්ද්‍රපාලන් කියන්නේ කාලේ අමාශකම් සම්බෝධි බොරු රාශියක් කියලා එංගලන්තයේ මොකද ඔක්ස්ෆර්ඩ් ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් PhD දෙකක් ගත්තා 1966 ඉන්ද්‍රපාලන් early Tamil settlements in Jaffna and Tamil Kingdom. මෙයාගේ 71 පද්මනාදන්ගේ PhD එක උකද්ද Tamil මම හරියට මතක නැහැ මේ Tamil Kingdom in Northern Eastern කතාව. අර මහාචාර්යතුමා කියාපු මේ නාගයන්ගේ කතාව තමයි ඉස්සන්නේ. හැබැයි ඉතා දක්ෂ ලෙස ප්‍රයෝජනයට අරගෙන තියෙනවා මහා වංශයේ තියෙන අඩුපාඩුකම්. දැන් මහා වංශය කියන්නේ ලංකාව
මනුෂ්‍ය වාසයක් නොවෙච්ච පාළු රටක් විජය හෙන්න ගොඩ බහිනකොට. නමුත් නැගෙනහිර පළාත සෙල්ලිකම මම හිතන්නේ 30ක් 35ක් තියෙනවා නාගරිකයන්ගේ ශෙල අකුරු වලින් මේකට පද්මනාගෙන කියනවා මේ මොකද early Brahmi Tamil Brahmi කියලා වගේ නෑ. ඔය කියන්නේ මේ Tamil Brahmi කියලා ඒ විදිහට මහා වංශයේ නාගයන් ගැන සඳහන් වන නිසා ඒ ප්‍රයෝජනය ගත්තා. ඊළඟට මෙයා ඉන්ද්‍රපාලන් එයා ප්‍රයෝජනය ගත්තා. යාල්පානම් වයිපමාලේ කියන හොටෙල් අනිත් එක 1215 දී අපි මාගුගේ ආක්‍රමණය නිසා පොළොන්නරුව තැල පල්ලම් බෑක නිසා ඔහු කියනවා යාපනයේ දිවන රාජ්‍යයට තියෙන මේක මිනිස්සුන්ට ඒත්තු ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ගෝතාපු සම්පූර්ණ බොරුවක් දැන් 1949 දී ඊළඟ පටන් ගත්තේ ජනගහනය වැඩි නිසා 50කට වැඩි ෆෙඩරල් තත්ත්වය. නමුත් ඒ ෆෙඩරල් තත්ත්වය වෙනුවට ඊළඟට අයිතිවාසිකම් වල ඉදිරිපත් කළා මේ PhD උපාධිය ලබා මෙන්න මේ විදිහට මුල සිට අගට සිට උඩට මේක බොරුවක්. ඒ වගේම අද දවස් දැන් මේක බොරුව නිසා ඔහු ඉල්ලන්නේ ඊළඟ නෙමෙයි aspiration of Tamil people දෙමළ ජනතාවගේ අභිප්‍රාය කරන්න ඕනේ. අද ඒ තමයි කියන අභිප්‍රාය කියන්නේ ඉස්සරහට ඔබේට කතා කරන බලාපොරොත්තු වෙන දුරක් දේවල් තිබුණා. අපි මේක දීර්ඝ වශයෙන් මේ සංගායනා කරන කාරණාව ප්‍රෝටයින් පත්‍රලා තියෙනවා. නීල් කිරියල්ල මහත්මයා විසින් කතුවරයා විසින් මෑතකදී ප්‍රකාශයට පත් කළ ශ්‍රී ලංකා හෙරිටේජ් ලංකා ඒ වගේම ඊළම කැරඹුම මේ අපේ උරුමයයි දෙවැනි ග්‍රන්ථ කීපයක්ම තිබෙනවා. ඒ නිසා එතුමාට තියෙන ජොබය, එතුමාට තියෙන ශක්තිය මෙවැනි කටයුතු කරන්න තව තවත් වැඩි වෙන්න කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේ විශේෂයෙන්ම එතුමා මගේ ඉල්ලීමක් කළා අසංග මේ පැමිණි හැමෝටම ස්තුති කරන්න ඕනේ කියලා. මම ඊටාම ගෞරවයෙන් මේ කටයුතු බාරගත්තා. ඊටාම ගෞරවණීයව ස්තුති පූර්වක පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. විශේෂයෙන්ම පූජ්‍යමානෑවේ විමල රතන නාහිමිපාණන් වහන්සේ බොහෝ දුර බැහැර සිටයි උන්වහන්සේ මේ ස්ථානයට මේ කටයුත්තට පැමිණියේ. ඉතින් උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා කියලා තාම ගෞරවයෙන් ආශිර්වාද කරනවා අපේ ස්වාමීන් වහන්සේට. ඒ වගේම මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්නට ඕනේ මුලසුනේ ඉදින ආචාර්ය සූර්ය ගුණසේකර මහත්මයා. කිසියම් අසනීප තත්ත්වයක් තිබුණත් මේ කටයුත්තේදී ඒ සියල්ල අමතක කරලා මේ කටයුත්තට සහභාගී වීම පිළිබඳව මහාචාර්යතුමා පිළිබඳව බොහෝ ගෞරවයක් තිබෙනවා අපිට. ඒ ගෞරවය ආරක්ෂා කර දෙමින් මේ බොහෝ කටයුතු කරන අතර වාරයේදී මේ සභාවට පැමිණීමට සිටීම එම ආරාධනාව පිළිගැනීම අපි ඊටාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ආචාර්ය රාජ් සෝමදේවයින්ට බොහොම ස්තුතියි.